පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් සූත්‍ර දේශනාවක් විශේෂයෙන් ධර්ම ශ්‍රවණය පිළිබඳව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ දේශනා කළ සෝතානුදත කියන සූත්‍ර දේශනාවයි අද මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ. මේ සූත්‍ර දේශනාවෙන් අපිට ඊටාම වටින කාරණාවක් ඉස්මතු කරනවා. අනාදිමත් කාලයක් තෙරක් පරක් නොදන්න නොපෙනෙන මේ සංසාර සාගරේ අපි සැරිසරපු වාර සීමාවක් නැහැ. කොයි තරම් සසර උපදින්න ඇද්ද? බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කොට වදාලා එකම අම්මා කෙනෙක් වෙනුවෙන් එක පුද්ගලයෙක් හලාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. පිනතුනි මහා සාගරයේ තේරෙන්නේ නැති අපි ඒ මහා ජලකඳ කොයි තරම්ද කියලා කොහොමවත් දන්නේ. ඊට වැඩියෙන් කඳුළු හලලා තියෙනවා කියහම එක අම්මා කෙනෙක් වෙනුවෙන් මේ සංසාරේ ඉපදිච්ච වාර ගැන කවර කතාද? සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මේ උතුම් මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසාම මේසා දීර්ඝ සසරක අපි ඇවිදිනවා. මෙතෙක් ජීවිතවල අලුත් දෙයක් නම් අපිට කොහෙවත් නැහැ. මේ ජීවිතෙත් අලුතෙන් ලබාගත්ත දෙයක් අපි සතුව නැහැ. අපි අද අලුත් කියලා හිතුවත් මේ තරම් දීර්ඝ සසරක ඒ හැම දෙයක්ම අපි පෙරත් ලබාගත්ත දේවල්. පෙරත් අත්පත් කරගත්ත දේවල්. එහෙමනම් අදත් අලුත් යයි නමින් අපි හොයන දේවල් හුඟක් පරණ දේවල් හැටියටයි කියන්න වෙන්නේ. භවයෙන් භවයට භවයෙන් භවයට සංසාරේ භවයෙන්ම වැහිලා තියෙන නිසා පෙරත් මා ප්‍රගුණ කළ දෙයක් මේ කියන කාරණාව අපිට මතක නැහැ. මේ ජීවිතේ විතරක් අපි ඉගෙන ගත්තා නෙමෙයි පෙරත් ඕන තරම් ඉගෙන ගත්තායි. මේ ජීවිතේ විතරක් වෛද්‍යවරු ඉංජිනේරුවරු ආදී තවත් නොයෙක් රැකියාවල් වල නිරත වුණා නෙමෙයි පෙරත් ඒ වෘත්තීන්හි ඕන තරම් යෙදුනාය. අදත් ඉඩමක් කඩමක් මමය මගේය කියලා අල්ලා ගැනීමක් කරනවා නම් ඒ දේවලුත් පෙර වෙන කාට හරි අයිති වෙච්ච දේවල්. අපිට කියලා දෙයක් නෑ. අපිත් මේ අනුන්ගේ දෙයකට තමයි අදත් ආයෙ උරුමකම් කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ වගේ අලුත් දෙයක් නම් මේ දීර්ඝ සංසාරේ නෑ. තියෙනවා අලුත් දෙයක්. නමුත් අනික් හැම දෙයක් පිළිබඳවම අත්දැකීම් අපිට තියෙනවා. මෙතෙක් මේ දිගු සසරේ නොලැබුණා නම් අත්දැකීමක් ඒ තමයි මේ සෝවාන් බව පිළිබඳව. අනික් හැම දෙයක්ම ළඟා කරගත්තා. නමුත් අපිට සෝවාන් බවට එන්න බැරි වුණා. සකදාගාමි අනාගාමි අරිහත් ඒ උතුම් තත්වයන්ට එන්න බැරි වුණා. මේ ජීවිතෙත් මේ බුද්ධාන්තරේනුත් අපිට ඒ උතුම් මාර්ගඵලයක් ලැබෙයිද නැද්ද කියන කාරණාව පිළිබඳව අපි කවුරුවත් තවම දන්නෙත් නැහැ. නමුත් මේ සෝතානුදත සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට අපූර්ව කාරණාවක් පැහැදිලි කරනවා. මේ සසර මේ ජීවිතෙත් ඒ උතුම් මාර්ගඵලය නොලැබුණා නම් ඊළඟට හම්බ වෙන දෙවනි ආත්ම භාවයෙන් අනිවාර්යයෙන්ම මගඵල ලබන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ ධර්ම කාරණාවට අනුව කටයුතු කළොත් ඒ කාන්තේම ලබන ආත්මේ ඊළඟ ආත්මේ අපි මාර්ගඵල ලබනවමයි කියන එක මේ කියන්නේ.
ඒක මොනතරම් අස්වැසිල්ලක්ද ජීවිතේට. කොයිතරම් සැනසෙල්ලක්ද මේ ජීවිතේට. රාගාදී 11 ගින්නකින් පිච්චෙන අපිට ඒ දැවෙන ගින්න වතුර දාලා නිමුවා වගේ පුදුම සිසිල් බවක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා. ඊළඟ භවයේ මටත් මාර්ගඵල ලැබෙනවද කියන කාරණාව හිතනකොට. නමුත් එවන් කරුණක් ගැනයි මේ සෝතානුදත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ. මේ සූත්‍රයේ සඳහන් කරනවා පින්නතුනි නවාංග ශාස්ත්‍රීය ශාසනය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලු ධර්මස්කන්ධයන් මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයට අයිති. සූත්‍රයේ සඳහන් කරන නිසා නවාංග ශාස්ත්‍රීය ශාසනය කියන්නේ මොකක්ද කියන එක කෙටියෙන් පැහැදිලි කරගෙන අපි සූත්‍ර දේශනාව ටිකක් සාකච්ඡා කරමු. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ පළවෙනි අංගය තමයි සුත්ත කියලා කියන්නේ. සූත්‍ර නමින් ත්‍රිපිටකයේ තියෙන ගාථා රහිත සූත්‍ර. ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර කියලා කොටස. ඒ සූත්‍රවල ගාථා අන්තර්ගත නැති සූත්‍රවලට කියනවා සුත්ත. දෙවනි අංගය තමයි ගෙය්‍ය. සුත්තං ගෙය්‍යං. එහෙනම් ගෙය්‍ය කියලා කියන්නේ ගාථා සහිත සූත්‍ර. මුලින් සඳහන් කළේ ගාථා රහිත සූත්‍ර. මෙතන සඳහන් කරන්නේ ගාථා සහිත සූත්‍ර. විශේෂයෙන් සංයුක්ත නිකායේ සඝාත වර්ගය කියලා සඳහන් කරනවා. වෙය්‍යාකරණං උබතෝ විභංගය කන්දකය ආදී වශයෙන් සියලු අභිධර්ම පිටකයත් ගාථා රහිත සූත්‍රත් අන්‍ය තැන්වල සංග්‍රහ වන බුද්ධ වචනත් මේ වෙය්‍යාකරණ කියන කොටසට අයිති කියලා සඳහන් කරනවා. ඊළඟට ගාථා ධම්මපද තේරී ගාථා තේර ගාථා සුත්ත නිපාතේ සූත්‍ර නමින් නොමැති සුද්ධික ගාථා මෙන්න මේ ගාථා කියන ගණයට අයිති වෙනවා. ඊළඟට උදාන සියලු සතුටත් සහිතවම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා සහිතව 82ක් වූ සූත්‍ර. මෙතන උදාන කියලා සඳහන් කරනවා. විශේෂයෙන් ත්‍රිපිටකයේ උදාන පාළිය ගැනයි මේ කියන්නේ. උදාන පාළි කියන කොටස. ඊළඟට ඉති උත්තක සාමාන්‍ය සූත්‍රයක් ආරම්භ වෙන්නේ ඒවං මේසුතං ඒකං සමයං භගවා කියලා. නමුත් මේ ඉති උත්තක කියන කොටසේ සූත්‍ර ආරම්භ වෙන්නේ වෘත්තං හිතං භගවතා කියලා. ඒවං මේසුතං ඒකං සමයං භගවා වෙනුවට වෘත්තං හිතං භගවා ඒ නමින් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඒ කොටසට කියනවා ඉති උත්තක කියලා. ඊළඟට පින්නතුනි ජාතක අපන්නක ජාතකයේ පටන් 550ක් වෙච්ච සියලුම ජාතක කතා මේ ජාතක කියන ගණයට අයිති. එතකොට ජාතක කියන කොටසත් නවාංග ශාස්ත්‍රීය ශාසනය තුල තියෙනවා. එහෙම නැත්නම් 84000ක් ධර්මස්කන්ධය තුල ගාථා කියන කොටස අන්තර්ගතයි. මොකද එහෙම සඳහන් කළේ වර්තමානයේ හුඟක් අයගේ මතයක් තියෙනවා මේ ජාතක කතා පස්සේ ලියවිච්ච කියලා. පස්සේ එකතු වෙච්ච දේවල් කියලා. ධර්මයේ තේරුම් ගන්න බැරි හුඟක් ඉගෙන ගත්තේ නැති සාමාන්‍ය උපාසක උපාසිකාවන්ට කියලා දුන්න කතන්දර වාගේ කොට්ටාසයක් තමයි මේ ජාතක කියන්නේ කියලා සමහර අයගේ එහෙම අදහසක් තියෙනවා. අඥාන මිනිස්සුන්ට පැහැදිලි කරපු කොටසක් කියලා පස්සේ ලියපු කොටසක් කියලා සඳහන් කරනවා. නමුත් එතකොට එහෙම සඳහන් කරනවා නම් යම් කෙනෙක් ඒ අයට තමයි එතකොට අඥාන කියන්නේ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මේ ත්‍රිපිටක බාරධාරී මහතෙරවරු හිටියා.
විනය පිටකයේ බාරව පිරිස. සූත්‍ර පිටක බාර කොටසක්. ඒ අතර ජාතක භානක කියලා රහතන් වහන්සේලා පිරිස හිටිය ජාතක කොටස බාර වෙච්ච. ඊළඟට නවාංග ශාස්ත්‍රූ ශාසනයෙන්නුත් මේ පැහැදිලි කිරීමෙන් අපිට ඔප්පු වෙනවා ත්‍රිපිටකයට ජාතක පාළිය අයිති කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ හිම්ම දේශනා කොට වදාළ අති උතුම් ධර්ම කොට්ටාසයක්. අපිට පේන්නේ සරල කතාවක් වගේ. නමුත් සංසාරි ගැන කියන අති ගැඹුරු ධර්ම කොට්ටාසයක් ජාතක කතා කියලා කියන්නේ. අභිධර්මයේ වගේම ගැඹුරුයි. එහෙනම් ජාතක කියලා කියන්නේ අපන්නක ජාතකයේ පටන් 550ක් වෙච්ච මේ ජාතක කතාවන්ට. අභූත ධම්ම තවත් සමහර සූත්‍ර කොටසක් ආරම්භ වෙනවා අච්චරියා අභූතා ධම්මා කියලා. ඒ නමින් ඒ විදිහට ආරම්භ වෙන සූත්‍ර දේශනාවලට අභූත ධම්ම කියලා කියනවා. විශේෂයෙන් ආශ්චර්ය අද්භූත ධර්ම සූත්‍රයේ වගේ සූත්‍ර දේශනා. නවාංග ශාස්ත්‍රූ ශාසනයේ 9 වෙනි අංගය වේදල්ල. චූල වේදල්ල, මහා වේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්ඤ, සංකාර භාදනීය, මහා පුන්නම ආදී සූත්‍ර. නුවණත් සතුටත් මිශ්‍රව ප්‍රශ්න අහලා විසඳලා දේශනා කරලා තියෙන සූත්‍ර වලට කියනවා වේදල්ල කියලා. එහෙනම් මේ තමයි නවාංග ශාස්ත්‍රූ ශාසනය. එතකොට මේ සූත්‍රයේ දේශනා කරන්නේ විශේෂයෙන් මේ නවාංග ශාස්ත්‍රූ ශාසනයෙන් එක කොටසක් හරි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හරියටම ප්‍රගුණ කරගත්තොත් ඒකාන්තයෙන් දෙවනි ආත්මෙන් මාර්ගඵල ලැබෙන ක්‍රමයක් තමයි මේ පැහැදිලි කරන්නේ. මේ සූත්‍රයේ දේශනා කරන්නේ බ්‍රාහ්මණ වංශික භික්ෂූන් වහන්සේලා 500 නමක් අරමුණු කරගෙන පැවිදි වෙන්න කලින් මේ භික්ෂූන් වහන්සේලා ත්‍රිවේද පාර ප්‍රාප්තයි. ත්‍රිවේදයම දරනවා. පැවිදි වෙලා මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය මනාව ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා කියලා හිතෙනවා. බුද්ධ ගෞරවයේ, ධර්ම ගෞරවයේ, සංඝ ගෞරවයේ උන්වහන්සේලාගෙන් ගිලිහිලා යනවා. උන්වහන්සේලා බණ අහන්න එන්නේ නැහැ. අපි ත්‍රිපිටකයම දන්නවා. වත් පිළිවෙත් කරන්න එන්නේ නැහැ. මාන්නාදිකව ඉන්නවා. අන්න ඒ භික්ෂූන් වහන්සේලා අරමුණු කරලා මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ සිදු කළා බණ ඇසිය යුතුයි කියලා. මම දන්නවා කියලා හිතනවා නම් මානෙ තියෙනවා. මානෙ තියෙනවා නම් කවදාවත් සංසාරයෙන් එතර යන්න බෑ. මානෙ නැති කරගන්න ඕනෙම සසරින් එතර යන්න. අපි යම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ওই බණ මං අහලා තියෙනවා කියලා. මීට කලින් අහලා තියෙනවා. ඕක මම කියවලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කවදාවත් දන්නවා කියලා හිතාගෙන බණ අහන්න එපා කියලා. කොච්චර ඇහුවත් මම දන්නේ නැහැ කියලාම හිතෙන්න ඕනේ. පින්නතුනි එක ධර්ම දේශනාවක් නමුත් පළවෙනි පාර අහනවට වඩා දෙවෙනි පාර අහනකොට වැටහෙනවා. තුන්වෙනි හතරවෙනි පාර අහනකොට ඊට වඩා හුඟක් වැටහෙනවා. අර පළවෙනි පාර අහපු දේශනාව දෙවෙනි තුන්වෙනි පාර අහනකොට වැටහෙන හැටි සමහර වචන ඇහෙනකොට හිතෙනවා මුල් දේශනාවේ මේ කාරණාව තිබ්බේ නැද්ද කියලා. මේ වචන තිබුණේ නැද්ද කියලා. තිබුණා. මගේ හිත සියලු සිත එක්තැන් කරගෙනම බණ අහන්න අපිට තව බෑ. බණ අහන අතරේ හිත හැම තැනම දුවනවා. ආන් ඒ වෙලාවට හුඟක් ධර්ම කාරණා මගේ හැරෙනවා. දෙවනි පාර අහනකොට ඉස්සරලා හිත පිට ගිහිල්ලා මගෑරිච්ච ධර්ම කාරණාව දෙවනි පාර ඇහෙනවා. ඒකයි ඒ හිතෙන්නේ මේ බණපදේ කලින් දේශනාවේ කියවුන්නේ නැද්ද කියලා. ඒ හින්දා කවදාවත් මම දන්නවා කියන තැන ඉඳලා
බණ අහන්න එපා කියලා දේශනා කරනවා. හැම වෙලාවෙම දන්නේ නෑම කියලා වැටහෙන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ බණ අහන්න ඕනේ ඇසිය යුතුයි කියන කාරණාව මේ භික්ෂූන් වහන්සේලාට තහවුරු කරලා දේශනා කරනවා කොහොමද බණ අහන්න ඕනි කියලා. විශේෂයෙන් බණ අහන හැටි බුදුරජාණන් වහන්සේ තමයි අපිට මනාව දේශනා කොට වදාළේ. ආකාර 5කට අනුව බණ ඇහුවොත් ආනිසංස 4ක් හම්බෙනවා කියලා දේශනා කළා. ආකාර 5ක් යටතේ බණ ඇහුවොත් ආනිසංස 4ක් ලැබෙනවා. මොනවද මේ ආකාර 5 බණ අහන්නේ? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටි විද්දා. මෙන්න මේ ආකාර 5 යටතේ මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම බණ අහන්න කියලා කියනවා. මොකද්ද මේ මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගන්නවා කියලා කියන්නේ? බණ අහන්න වාඩි වෙන හැම කෙනෙක් ළඟම මේ ප්‍රාර්ථනාව තිබිය යුතුයි. ඒ තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියන එක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි. අන්න එහෙම මනාව ධර්ම ශ්‍රවණය කරනවා නම් යම් කෙනෙක්, ඒ මනා ශ්‍රවණය කිරීම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අර ආකාර 5 යටතේ බණ අහන්න කියලා. අට්ටිකත්වා, මානසිකත්වා, සබ්බ චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. අට්ටිකත්වා කියලා කියන්නේ මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරන්න. ඒ බලාපොරොත්තුව තමයි අපි මුලින් සිහිපත් කළේ. අපි පැහැදිලි කළා මම දන්නවා කියලා හිතන්න එපා කියලා. මානෙ නැතුවම බණ අහන්න ඕනේ. මේ ශාසනයේ මාන්නයත් සමග ඉහළට ගියපු කිසි කෙනෙක් ගැන කතා කරන්නේ. කෝටි 100ක් මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝකයට වැඩම කරලා නාගසේන දිව්‍ය පුත්‍රයාට ආරාධනා කරලා මනුලොවට වඩින්න මනුස්ස ලෝකෙ උපද්දවා ගත්තා. නිසි වයසට ආවට පස්සේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අස්සගුත්ත මහරහතන් වහන්සේ දවස් 7ක පරීක්ෂණයක් කරනවා. ඇයි ඒ පරීක්ෂණය? ධර්මය උගන්වන්න ඕනේ නාගසේන පොඩි හාමුදුරුවන්ට. මානය තියෙනවද කියලා බලනවා. ඇයි මොකක් නිසාද මානය එනවනගෙන්? වැටහුනොත් මං කොහොමද ආවේ මෙහාට? මනුස්ස ලෝකෙට එන්න කියලා Tamanට ආරාධනා කරන්න රහතන් වහන්සේලාම කෝටි 100ක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා තියෙනවා. ඉතින් මේ කරුණ වැටහුනහම මාන්නයක් ඇති වෙනවා. අන්න ඒ නිසා මානය තියෙනවා නම් බලාපොරොත්තු ගමන යන්න බෑ. ආරාධනා කරලා ගෙන්න ගත්තේ උතුම් කාරණාවක් වෙනුවෙන්. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. ආන් ඒ හින්දා අස්සගුත්ත මහරහතන් වහන්සේ දවස් 7ක කරන පරීක්ෂණය තමයි මෙන්න මේ නාගසේන ස්වාමින් වහන්සේ මලු පෙත්මන් ඇමදුවාට පස්සේ අස්සගුත්ත මහරහතන් වහන්සේ ගිහිල්ලා අමදපු මලුව නැවත අමදිනවා. පැන් පෙරලා ගෙනල්ලා තිබ්බහම ඒ පැන් විසි කරලා අලුතෙන් පැන් ගෙනල්ලා තියෙනවා. දවසේ කරන වත් පිළිවෙත් කරලා ඉවර වුණාට පස්සේ ඒවත් ඊට උඩින් නැවත අස්සගුත්ත මහරහතන් වහන්සේ කරනවා. එහෙම කරලා බලනවා හෙටත් කරනවද කියලා. දැන් අපි ගැන කල්පනා කරලා බලහම අපි ගේ ඇතුලේ ඇමදුවාට පස්සේ වෙනත් කෙනෙක් ගේ යමදිනවා නම්
අපි පහුවදාට අමදින එකක් නෑ. මම ඇමදවා හොඳ නැති හින්දන්නේ ආය ඇමදුවේ. එනක්තින් හැමදාම ඇමද ගන්න එකයි කියලා අපි නිකායින්නවා. අපි පැම්පෙරලති හම එහෙම කළොත් අපි එහෙම කරනවා. සමහර වෙලාට අපි උයල්ල බාලා ගෙනල්ලති හම වෙනම තව කෙනෙක් ඊවොත් අදින් පස්සෙනං උයන්නෑ කියලා අපේ කල්පනාව. නමුත් මෙන්න මේ නාගසේනයන් වහන්සේ තමන්ගේ කාර්ය තමන් හරියටම කරලා තියෙනවා. මම ඇමදපු එකට උඩින් ආය ඇමදවා කියලා උන්වහන්සේ පහුවදා අමදින් නැතුව හිටියේ නෑ. උන්වහන්සේ පහුවදා පැම්පෙරන් නැතුව හිටියේ නෑ. උන්වහන්සේ පහුවදාට වත කරන්නේ නැතුව හිටියේ නෑ. උන්වහන්සේගේ වත හැමදාම එක්කම විදිහටම කළා. තව කෙනෙක් ඊට උඩින් කරනවා නම් මගේ අඩුපාඩුවක් ඇති. නමුත් හෙටත් මම කරනවා. එහෙනම් දැනගත්ත මානේ නෑ කියලා. ඊට පස්සේ තමයි උගන්වන්න පටන් ගත්තේ. දිවස් ලාභීන් අතර අග්‍රස්ථානයේ ලබාපු අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. සෝවාන් වෙන්න කලින්ම සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක් ලැබුණා. සෝවාන් වෙන්න කලින්. නමුත් වීර්ය වඩනවා සෝවාන් වෙන්න. බැරි වුණා. සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක් ලැබිලයි තියෙන්නේ. නමුත් තව මට මාර්ගඵලයක් ලබන්න බැරුව ගියා කියලා. සරියුත් මහරහතන් වහන්සේ මොකද්ද සඳහන් කරන්නේ? අනුරුද්ධ ඔබට හිතෙනවද සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක් ඔබට තියෙනවා කියලා? අනුරුද්ධ එහෙනම් ඔබ ළඟ තාම මානෙ තියෙනවා. අනුරුද්ධ ඒ මානෙ තියෙනකන් මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා. එහෙනම් මානෙ නැති වෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. කියන කාරණාව පැහැදිලි කරන්නයි මේ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ. මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නා හරිත්වා අට්ටිකත්වා මානසිකත්වා සබ්බ චේතසෝ සමන්නා හරිත්වා. ඇයි මේ සබ්බ චේතසෝ සමන්නා හරිත්වා? සියලු සිත එක්තැන් කරගෙන බණ අහන්න කිව්වා. සෑහෙන්න පුරුදු වෙන්න ඕනේ බණ අහන්න එතකොට. සියලු සිත එක්තැන් කරගෙන බණ අහන්න. මොකද බණ අහන ගමන් වෙන සද්දයක් ඇහෙනවා කොහෙන් හරි. මගේ හිත වේගෙන් යනවා එතෙන්ට. බණ අහන ගමන් අමුත්තෙක් එනවා පාරි. නැත්තම් වෙනත් දෙයක් දකින්නවා. බණ අහන ගමන් මගේ හිත එහෙ යනවා. බණ අහන ගමන් සමහරට උයනවා පිහිනවා සුවඳ එනවා. ඒ ගමන මගේ හිත එහෙ යනවා. තවත් නොයෙක් කාරණා ඔස්සේ හිත හැම තැනම ගමන් කරනවා. දේශනා කළා ඒ හැම තැනම දුවන සියලු සිත එක්තැන් කරගෙන බණ අහන්න කියලා. ආන් ඒකයි සබ්බ චේතසෝ සමන්නා හරිත්වා. අනිත් සියල්ලම අත්හැරලා හිත එක්තැනකට අරගෙන බණ අහන්න කියලා. ඕහිත සෝතෝ ධම්මං සුනාති ධර්මය වෙනුවෙන්ම යොමු කරගත්ත කනක් ඇතුව බණ අහන්න කිව්වා. කනෙන් කරන්නේ ශ්‍රවණය කරන එකනේ. වෙන කිසි දෙයකට කන යොමු කරන්න එපා. ධර්මයට විතරක් යොමු කරන්න. ඕහිත සෝතෝ ධම්මං සුනාති. අන්න ඒ විදිහට මනාව ධර්ම ශ්‍රවණය කරපු කෙනා මේ උතුම් ධර්ම කාරණාව සම්පූර්ණ කරගන්න යෝග්‍ය වෙච්ච කෙනෙක්. එහෙනම් කොහොමද බණ අහන්න කීවේ? සුතා හොඳට අහන්න ඕනේ. දැන් මේ අහන හැටි තමයි මේ සඳහන් කළේ. දතා අහපු ධර්මය මතක තියාගන්න ඕනේ. ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිතා නිකං බණ අහලා බෑ. වචනයක් ගානේ අහන්න ඕනේ. හරිම රසවත් ධර්මයේ එහෙම අහනකොට. එක වචනයක්වත් අත්හරින්නේ නැහැ. වචනයක් ගානේ අහනවා. වචසා පරිචිතා. හැබැයි මෙතන තවත් විශේෂ කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අහන්න ඕනේ
ධාරණය කරගන්න ඕනේ. වචනයක් ගානෙම ශ්‍රවණය කරලා මතක තියාගන්න ඕනේ. පාලි භාෂාවෙන්මයි කියන කාරණාව දේශනා කරනවා. පාලියෙන්මයි කරන්න ඕනේ. මුල් පියවර 3ම පාලියෙන් කරන්න ඕනේ. එහෙනම් අපිට මේකෙන්ම වැටහෙනවා මේ ධර්ම කාරණාවෙන්ම තේරෙනවා සියලු සූත්‍ර සිංහලෙන් ඉගෙන ගන්න බෑ කියලා. සියල්ල සිංහලෙන් කරන්න බෑ. පාලියෙන් මූලික කොටස් 3ම කරන්න කියලා තියෙනවා. දැන් මෙහෙම සඳහන් කරාම ආයෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පාලි දන්නේ නැතුව අපි කොහොමද මේ මූලික පියවරවල් 3 සම්පූර්ණ කරන්නේ? දැන් අර දෙවනි ආත්මෙන් මාර්ගඵලයක් ලබන්නම්ම කියලා හිතාගෙන හිටපු හිත කඩා වැටෙනවා. ඇයි? පාලි දන්නේ නැති හින්දා. එතකොට එහෙනම් අපෙන් ආපහු කෙනෙක් ඇහුවොත් ඇයි ඔයගොල්ලෝ පාලි ඉගෙන ගත්තේ නැත්තේ කියලා. අපි ඒ කාලේ හිතාගෙන හිටියේ මේවා දැන් ලෝකේ භාවිතාවට ගන්නෙ නැති මල භාෂා කියලා. අනිත් කොයි භාෂාව මල වෙලා ගියත් පාලි භාෂාව කවදාවත් මැලවෙන භාෂාවක් නෙමෙයි. පාලි භාෂාව මැරුණ බසක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ පාලි භාෂාවෙන්. ආශිර්වාද පිණිස අපි ශ්‍රවණය කරන පිරිත තියෙන්නේ පාලි භාෂාවෙන්. එහෙමනම් අපේ නිවන් මඟ පැහැදපු ලෞතර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙන පාලි භාෂාවෙන්මයි. සම්බුද්ධ ශාසනයේ කොයිතරම් කාලයක් පවතිනවද? ලෝක සත්‍යයේ නිවන් දොර ඇරීමේ පාලි භාෂාවෙන්. එහෙනම් මේක මල භාෂාවක් නෙමෙයි. අපි ඉගෙන නොගත්ත තවත් හේතුවක් තියෙනවා. ආත්ම වංචාවක් සහිතව අපි අද සඳහන් කරනවා සමහර විට පාලි භාෂාව අමාරු හින්දා පාලි ඉගෙන ගත්තේ නෑ කියලා. ඒක වංචනික කතාවක් කියලා මම සඳහන් කළේ. ඊට පස්සේ කෙනෙක් අපෙන් ඇහුවොත් මේ ලෝකේ අමාරු පාලි විතරද කියලා. අනික් භාෂාවලුත් අමාරුයි. ඉංග්‍රීසිත් අමාරුයි. ගණිතයත් අමාරුයි. විද්‍යාවත් අමාරුයි. තවත් ඉගෙන ගත්ත ওই භාෂා අමාරුයි. හැබැයි ඉංග්‍රීසි අසමත් වෙනකොට දෙවනි වරත් ලීවා. තුන්වෙනි වතාවෙත් ලීවා. විද්‍යාව අසමත් වෙනකොට තුන් පාරක් ලියලා හරි වෛද්‍යවරයෙක් වෙන්න හිතුවා. ගණිතය අසමත් වෙනකොට S එකක් හම්බෙනකොට කොහොම හරි C එකක් B එකක් තිබුණොත් හොඳ රස්සාවකට යන්න පුළුවන් කියලා හිතුණා. ඒ හින්දා ඒ වෙනුවෙන් රෑදවල් මහන්සි වුණා. එහෙනම් පාලි විතරද අමාරු? අනික් කිව්වත් අමාරුයි. නමුත් ලෞකික අවශ්‍යතාව ඔස්සේ ඒ ටික මුදුන්පත් කරගන්න අවුරුදු 2-3 මහන්සි වෙච්ච අපි පාලි භාෂාව වෙනුවෙන් මාස 7-8ක් කැප කළා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. නමුත් දැන් ඒක එහෙම කිව්වා කියලා විසඳුමක් නැහැ. එහෙනම් දැන් මොකද්ද ඊළඟට කරන්න තියෙන්නේ? මේ කාරණා ටික පාලියෙන්ම හදාරන්න කීවේ කොතන හරි ධර්ම ශ්‍රවණය කරනකොට අධ්‍යයනය කරනකොට සැකයක් මතුවුනොත් මේක කොහොමද කියලා. ත්‍රිපිටකයෙන් ඒක බලා ගන්න පුළුවන්. අට කතාවෙන් ඒක බලා ගන්න පුළුවන්. යම් ධර්ම දේශනාවක් අහනකොට යම් දේශනා කරපු ධර්ම කරුණක් ගැන සැකයක් ඇති වුණා. මේක හරිමද? මෙහෙමමද? දැන් කාගෙන්ද අහගන්නේ ඊට පස්සේ? අහන කෙනාගිනුත් සැකයි නම් තියෙන්නේ. ත්‍රිපිටකේ පෙරලා බලන්න. අටුවාව අරගෙන බලන්න. නමුත් දැන් පාලි දන්නේ. ඒ හින්දා ඒ විමර්ශනය කරගන්න පුළුවන් කමක් නැහැ. අහුවේ වැරදි කරුණක්ද අපි ඒකත් එහෙම්මම සරණ යනවා. දේශනා කරන මිත්‍යා දෘෂ්ටියක්ද අපි ඒකත් එහෙම්මම සරණ යනවා. වර්තමානයේ ලංකාවේ මිත්‍යා දෘෂ්ටි ඕන තරම්. මිනිස්සු එක දිගට පොලිමට මිත්‍යා දෘෂ්ටි පිටිපස්සේ යනවා. කිසි විචාරාත්මක බවක් නැහැ. ඊටාම දැන ඉගෙන ගත්ත අය කියලා හිතාගෙන ඉන්නේ. උපාධි 3-4ක් තියන අය කියලා හිතාගෙන ඉන්නේ. තියෙනවා එහෙම. ඒ තියෙන උනාට
බාහිර බටහිර විෂයන් වලින් තමයි මේ උපාධි තියෙන්නේ. ධර්මයේ ගැන උපාධියක්, ත්‍රිපිටකයේ ගැන උපාධියක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා සමහරලාට මොන බොරු කීවත් ඒක හරි කියලා සරණ යන අය අභූත චෝදනා ත්‍රිපිටකයටම එල්ල කරන මිත්‍යා දෘෂ්ටි පිටිපස්සේ වැළෙන කැඩියනවා. ඒ තමයි මේ අධ්‍යාපනයේ නැති එකේ පාඩුව. එහෙමනම් අද කරන්න තියෙන්නේ ඊ타ත්ම නිවැරදිව බුද්ධ වචනයට ගරු කරමින් සත්වයා කෙරෙහි අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් නිර්මල බුද්ධ වචනයම දේශනා කරන සත්පුරුෂයෝම හොයාගන්න වෙනවා. අපි පාලි දන්නේ නැහැ. නමුත් මේ සත්පුරුෂයෝ වැරදි දෙයක් කියන්නේ නැහැ. උන්වහන්සේලාගේ පිහිටයි අපිට තියෙන්නේ කියලා ඒ දේශනා කරන මගට අනුවවත් ඊළඟට ජීවිතේ ගොඩනගන්නයි සිද්ධ වෙන්නේ. ආන් ඒ හින්දා ධර්ම ශ්‍රවණය කරනකොට ඒ කාරණාව පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝමුට්ටස්සති කාලං කුරුමානු. මේ ආකාර පහ යටතේ මනාව ධර්ම ශ්‍රවණය කරාම නිවැරදිව ශ්‍රවණය කරන්න, නිවැරදිව දහම් දේශනා කරන උතුම් සත්පුරුෂයෝ ඕන තරම් ඉන්නවා. එහෙම නිවැරදි ධර්මයේ දේශනා කරන සත්පුරුෂයෝ නැත්තේ නෑ, හොයාගන්න බැරිත් නෑ. කොතනද ඒක තියෙන්නේ කියන එක හොයාගෙන බණ අහන එක තමයි කරන්න තියෙන්නේ. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා. වචනයක් ගාලි පාලියේ මහල මතක තියාගත්ත ධර්මයේ ඊළඟට තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දිට්ඨියා සුප්පටි විද්ධා. දිට්ඨියා සුප්පටි විද්ධා කියලා මෙතන සඳහන් කළේ ඒ ධර්ම කාරණාව මෙන්න මේ ආකාර යටතේ මනාව ශ්‍රවණය කරාම අපිට වැටහෙන්න ගන්නවා මේ දේශනාව තුළ තිබිච්ච චතුරාර්ය සත්‍ය මෙයයි. මේ දේශනාව තුළ තිබිච්ච පටිච්ච සමුප්පාදය මෙයයි. මේ දේශනාව තුළ තිබිච්ච ආර්ය ශ්‍රාංගික මාර්ගය මෙයයි. විදර්ශනා ඇහැකින් ඒ දේශනාව ඉගෙනගත්ත ධර්මයේ දිහා බලනවා. අන්න එතකොට තමන්ට මනහින් වැටහෙන්න ගන්නවා කොතනද චතුරාර්ය සත්‍ය දේශනා වුනේ, කොතනද පටිච්ච සමුප්පාදයේ දේශනා වුනේ, කොතනද ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දේශනා වුනේ කියලා. ඕක වෙන් කරගන්න බැරි වෙච්ච හින්දා දේශනාවක් ඇතුලින් සමහර අය වර්තමානයේ දේශකයන් වහන්සේලාට බයිනවා මේ දේශකයන් වහන්සේලා පටිච්ච සමුප්පාදයේ දේශනා කරන්නෙත් නැහැ, ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දේශනා කරන්නෙත් නැහැ, චතුරාර්ය සත්‍ය දේශනා කරන්නෙත් නැහැ, මොනවා හරි දේශනා කරලා යනවා කියලා. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දේශනාව ඇතුලේ තිබිච්ච ධර්ම කාරණාව වෙන් කරගන්න විදර්ශනා ප්‍රඥාවකින් මේක අහලා නැති. මනාව ධර්ම ශ්‍රවණය කළ නැති ප්‍රශ්නේ තමන් ළඟම තියෙන බවවත් අඩුම තරමේ දන්නේ නැහැ කියලා කියන්නේ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක්වත් චතුරාර්ය සත්‍ය කුළු ගන්නපු නැති දේශනාවක් නැහැ. ඉතින් මේ හැම දේශනාවක් ඇතුළෙම චතුරාර්ය සත්‍ය තියෙනවා. ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ දේශනාව තුළින් ඒ කොටස වෙන් කරලා ගලවලා ගන්න. සෝ මුට්ටස්සති කාලං කුරුමානු. මෙන්න මේ ආකාර පහ යටතේ හොඳට ධර්මය ඉගෙනගෙන තියෙනවා නම් මුට්ටස්සති කාලං කුරුමානෝ කියලා කියන්නේ සිහි මුලා වෙලා මැරුණා කියලා. සිහි මුලා වෙලා මැරුණා කියලා කියන්නේ උම්මත්තක භාවයට පත් වෙලා මැරුණා කියන එක නෙමෙයි. ඒ සමහර අය උමතු වෙලා මැරෙනවා. මේ කියන්නේ එහෙම එකක් ගැන නෙමෙයි. ධර්ම අමතක වෙලා මැරෙනවා කියන එකත් නෙමෙයි. මාර්ගයක් ඵලයක් ලැබුවේ නැතුව කෙනෙක් මැරුණොත්, මගඵල නොලබ කෙනෙක් මැරුණොත් ඒ හැම කෙනෙකුටම කියන්නේ මුලා වෙලා මැරුණා කියලා. ඒ හැමෝම ගැනයි කියන්නේ මුට්ටස්සති කාලං කුරුමානෝ. නමුත් මේ ආකාර පහ යටතේ ධර්මයේ ඉගෙනගෙන මගඵල නොලබා යමෙක් මැරුණොත් මැරිච්ච ගමම්ම උපදින්නේ දිව්‍ය ලෝකේ. අනිවාර්යෙන් දිව්‍ය ලෝකේ උපදිනවා. දිව්‍ය ලෝකේ ඉපදිලා අවුරුදු කෝටි ගණන් දිව්‍ය සැප විඳගෙන යනකොට හදිස්සියේම තමන් ඉගෙනගත්ත ධර්මය තමන්ටම වැටහෙනවා. කාගෙන්වත් අහලා නෙමේ, තමන් ඉගෙනගත්ත ධර්මය තමන්ටම වැටහෙනවා. අන්න එහෙම වැටහිලා
ඒ මොහොතේම විශේෂගාමී වෙනවා කියන්නේ මාර්ගයක් ඵලයක් ලබනවා. දෙවැනි කාරණාව දේශනා කරනවා දෙවැනි ආනිසංසයේ. මාර්ගයක් ඵලයක් ලබන්නේ නැතුව මැරෙනවා. හොඳට ආකාර පහ යටතේ ධර්මය ඉගෙනගෙන තියෙන්නේ. මාර්ගයක් ඵලයක් නොලබා මැරිලා දිව්‍ය ලෝකෙ උපදිනවා. අවුරුදු කෝටි ගණන් දිව්‍ය සම්පත් විඳිනවා. එහෙම සැප විඳ විඳ දිව්‍ය ලෝකෙ ඉන්නකොට 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙට වැඩලා දෙවියන්ට බණ කියනවා. අපේ මහමුගලන් මහරහතන් වහන්සේ වගේ. ආන් එහෙම ධර්ම දේශනා කරනකොට ඒ දේශනාව ඇහෙනකොටම වැටහෙනවා මෙයයි ඒ ධර්මය, මෙයයි ඒ විනය, මේ මා ප්‍රගුණ කරගත්ත ධර්මයයි විනයයි කියලා ඒ මොහොතේම වැටහිලා මාර්ගඵල ලබනවා. මේක තමයි දෙවැනි ආනිසංසය. උදාහරණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? හොඳට බෙර ගහන්න දන්න කෙනෙක්. එයා හොඳට බෙර ගහන්න දන්නවා. දැන් මේ බෙර ගහන්න දන්න පුද්ගලයා ඉතා දීර්ඝ මාර්ගයක ගමන් කරනවා. දීර්ඝ මාර්ගයේ යනකොට එයාට ඈතින් ඇහෙනවා බෙර හඬක්. දැන් මෙයාත් හොඳට බෙර ගහන්න දන්න කෙනෙක්නේ. ඒ බෙර හඬ ඇහෙනකොටම මෙයා දන්නවා මේ ගහන්නේ මොන බෙරයක්ද කියලා. ඒ විශාරද දැනුමක් තියෙනවා බෙර හඬ පිළිබඳව. ඇහෙනකොටම දන්නවා මොන බෙර හඬද මේ, මොන බෙරේද මේ හඬ. එහෙනම් ගහන බෙරෙත් දන්නවා, සඳහන් කරනවා බෙරේ විතරක් නෙමෙයි ගහන බෙර පදෙත් දන්නවා කියලා. ඇහිච්ච ගමන් වැටහුණා වගේ 이르දිමත් භික්ෂුවක් දිව්‍ය ලෝකෙට වැඩලා දේශනා කරනවත් එක්කම වැටහෙනවා මෙයයි ඒ ධර්මය කියලා. ඊළඟට දේශනා කරනවා තවත් කෙනෙක් මැරෙනවා ධර්මයේ ප්‍රගුණ කරලා මැරුණ ගමන් දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලැබෙනවා. හැබැයි තනියම දහම් පද වැටහෙන්නේ නැහැ. 이르දිමත් භික්ෂුවක් දහම් දේශනා කරන්නෙත් නැහැ. නමුත් ධර්මදර දිව්‍ය පුත්‍රයෙක් ඒ දිව්‍ය ලෝකෙට වැඩලා බණ කියනවා. සනන් කුමාර බ්‍රහ්ම රාජයා නිතර නිතර දෙවියන්ට බණ කියනවා. හත්තක බ්‍රහ්ම රාජයා නිතර නිතර දෙවියන්ට බණ කියනවා. පංචාල චණ්ඩ කියන දිව්‍ය පුත්‍රයා නිතර නිතර දෙවියන්ට බණ කියනවා. අන්න ඒ වාගේ දේව පුත්‍රයෙක් දිව්‍ය සභාවට වැඩලා බණ කියනකොට නැවත ඔහුට වහාම වැටහෙනවා අනික් පුද්ගලයාට මෙයයි ඒ ධර්මය, මෙයයි ඒ විනය. දෙවියන්ගෙන් බණ ඇහෙනවත් එක්කම විශේෂගාමී වෙනවා. උදාහරණයක් දක්වනවා කොහොමද? සක් පිඹින හඬ හොඳට අහලා තියෙන කෙනෙකුට කොහෙන් පිම්බත් මේ පිඹින්නේ හක් ගෙඩියක් කියලා දන්නවා. ආන් ඒ වාගේ දීර්ඝ මාර්ගයේ ගමන් කරනකොට ඈතින් සක් හඬක් ඇහිච්චාම බය වෙන්නේ නැහැ. ඇහුණ ගමන් දන්නවා මේ සක් හඬක් කියලා. ආන් ඒ වගේ දිව්‍ය පුත්‍රයා ධර්මයේ දේශනා කරනකොටම දන්නවා මෙයයි ඒ මා පෙර ප්‍රගුණ කරගත්ත ධර්මයේ විනය කියලා. ඒත් එක්කම මාර්ගඵල ලැබලා විශේෂගාමී වෙනවා. ඒක තමයි තුන්වෙනි ආනිසංසය. හතරවෙනි ආනිසංසය අන්තිම එක. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා. මේ ආකාර පහ යටතේ මනාව ධර්මයේ ප්‍රගුණ කරගත්ත කෙනෙක්. මාර්ගයක් ඵලයක් නොලබා මැරිලා දිව්‍ය ලෝකෙ උපදිනවා. තනියම දහම් පද වැටහෙන්නේ නැහැ. 이르දිමත් භික්ෂුවක් දහම් දේශනා කරන්නේ නැහැ. වෙනත් දිව්‍ය තලයකින් ආපු දිව්‍ය පුත්‍රයෙක්ගෙන් බණ අහන්න ලැබුණේ නැහැ. නමුත් තමන්ට කලින් ධර්මයේ ප්‍රගුණ කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දිව්‍ය පුත්‍රයෙක් ඊට පස්සේ ඉපදිච්ච දිව්‍ය පුත්‍රයෙක් ළඟට ඇවිල්ලා කතා කරලා ඒ දිව්‍ය පුත්‍රයාට කියනවා නිදුකාණෙනි මතකද ඔබයි මමයි පෙර ප්‍රගුණ කරපු දහමක් තියෙනවා කියලා. ආන් ඒ කරුණ මතක් කරනවත් එක්කම දහම් පද වැටහිලා විශේෂගාමී වෙනවා. සඳහන් කරනවා ඊතා කුඩා කාලේ එකට ඇසුරු කරපු දෙන්නේ පස්සේ කාලේ වෙනස් වෙලා ගිහිල්ලා. අවුරුදු ගානකට පස්සේ දෙන්න හුඟක් වෙනස් වෙලා. නමුත් මුණ ගැහුනම පොඩි ඡායා මාත්‍රයක් තියෙනවා. මං කලින් දැකලා තියෙන කෙනෙක් නේද කියලා. මං අඳුරන කෙනෙක් නේද කියලා. නමුත් කවුද කියලා මතක නැහැ. ඉතින් සැකෙන් ඉඳලා කෝකටත් කතා කරලා බලනවා කියලා ගිහලා එක්කෙනෙක් කතා කරනවා.
කතා කරලා අහනවා කවුද? කොහෙද? එතකොට දැන් හිතාගෙන හිටපු විදිහත් හරි. ගම කොහෙද කියලා අහපුවම ඒකත් හරි. ඊට පස්සේ තමන් ගැනත් කියනවා මම අහවලා. මතකද? අපි කුඩා කාලේ මෙහෙම සෙල්ලම් කළා. අපි කුඩා කාලයකට ඉස්කෝලේ ගියා. මතකද ඒ කාලේ? එතකොට දෙන්නටම ඇති වෙන්නේ පුදුම සතුටක්. ඔව් යාළුවේ මතකයි. කොච්චර කාලයකට පස්සේද හම්බුනේ කියලා ලොකු සම්බන්ධකමක් ගොඩ නැගෙනවා. අන්න ඒ වාගේ පෙර ධර්මයේ විනය ප්‍රගුණ කරලා දිව්‍ය ලෝකේ ඉපදිච්ච දිව්‍ය පුත්‍රයෙක් මේ දිව්‍ය පුත්‍රයාට මේ කරුණ පැහැදිලි කරනකොට අන්න ඒ පෙර මිත්‍රයෝ දෙන්නෙක් හම්බුණා වගේ ඒ ධර්ම කාරණා වැටහිලා වහාම විශේෂගාමී වෙනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ ජීවිතෙන් මනාව ධර්ම ශ්‍රවණය කරාම දෙවනි ආත්ම භාවී දිව්‍ය ලෝකෙ ඉපදිලා ධර්මය අවබෝධ වෙලා මාර්ගයක් ඵලයක් ලබාගෙන මේ සංසාරේ කෙරවල කරන තැනට සතර අපායෙන් සදහටම මිදෙන තැනට එන්න අවකාශ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්නපු අපූර්වතම සූත්‍ර දේශනාවක් තමයි මෙන්න මේ සෝතානුදත සූත්‍රය කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනි අපිට මොන තරම් අවස්ථාව දීලා තියෙනවද සංසාරයෙන් එතර යන්න? අවශ්‍ය වීරිය විතරයි. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා මේ ධර්ම කාරණාව නැවත නැවත මෙනෙහි කරලා ශ්‍රද්ධාව ඇති කරගෙන මනාව බණ අහන්න පුරුදු වෙලා මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් පුළුවන් තරමින් යම් කොටසක් හරි ප්‍රගුණ කරගන්න වීරිය වඩන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.